විසිහයවන පරිච්ඡේදය දොරටුපාලකයෝ දොරටුපාලකයන්ගේ පන්ති මෙසේය. කෝරාවරුන්ගෙන් ආසාප්ගේ පුත්‍රයෙකු වන කෝරේගේ පුත් මෙෂෙලෙමියාය. මෙෂෙලෙමියාගේ පුත්‍රයන් වන කොළුඳුලා වූ ශෙකරියාය. දෙවනියා වූ ජෙදියේල්ය. තුන්වෙනියා වූ සෙබදියාය. හතරවෙනියා වූ ජත්නියේල්ය. පස්වෙනියා වූ ඒලාම්ය. හයවෙනියා වූ ජෙහෝහානන්ය. හත්වෙනියා වූ එලියෙහෝයේනය. ඕබෙදේදොම්ගේ පුත්‍රයන් වන කුළුඳුලා වූ ෂෙමායාය. දෙවනියා වූ ජෙහෝෂාදාබ්ය. තුන්වෙනියා වූ ජෝවාය. හතරවෙනියා වූ සාකාර්ය. පස්වෙනියා වූ නෙතනේල්ය. හයවෙනියා වූ අම්මියේල්ය. හත්වෙනියා වූ ඉස්සාකර්ය. අටවෙනියා වූ පෙයුල්ලතෙය. මන්ද දෙවියන් වහන්සේ ඔහුට ආශිර්වාද කළසේක. ඔහුගේ පුත් ෂෙමායාට දාව පුත්‍රයෝ උපන්නෝය. ඔහු බලවන්ත මනුෂ්‍යයන් සිටි නිසා තමන්ගේ පිය වංශයෙහි ආණ්ඩුකාරයන් සිටියෝය. ෂෙමායාගේ පුත්‍රයන් ඔත්නි, රෙපායිල්, ඕබෙද් සහ එලිෂාබාද්‍ය. ඔහුගේ සහෝදරයන් වන බලවන්ත මනුෂ්‍යයන් එලිහු සහ සෙමාකියාය. මොහු සියල්ලෝ ඕබෙදේදොම්ගේ පුත්‍රයෝය. ඔහුද ඔවුන්ගේ පුත්‍රයෝද සහෝදරයෝද සේවයට බලවන්තව ශක්තිමත්ව සිටියෝය. මෙසේ ඕබෙද් ඒදොම්ගේ 62 දෙනෙක් සිටියෝය. මෙෂෙලමියාට බලවන්තයන් වන පුත්‍රයෝද සහෝදරයෝද 18 දෙනෙක් වූෝය. මෙරාරිගේ පුත්‍රයෙකු වූ හෝසාන්ගේ පුත්‍රයන් වන ප්‍රධානියා වූ ශිම්රිය. ඔහු කුළුඳුලා නොවන නමුත් ඔහුගේ පියා ඔහු ප්‍රධානකමට පත් කළේය. දෙවනියා වූ හිල්කියාය. තුන්වෙනියා වූ ටෙබලියාය. සතරවෙනියා වූ ශෙකරියාය. හෝසාගේ සියලු පුත්‍රයෝ හා සහෝදරයෝ 13 දෙනෙක්ය. සමදනන් වහන්සේගේ මාලිගාවෙහි මෙහි කරන පිණිස තමන්ගේ සහෝදරයන් සමග මාරුවට සිටියා වූ ප්‍රධාන මනුෂ්‍යයන් වූ ඔවුන්ට දොරටුපාලකයන්ගේ පන්ති වැටුණේය. ඔවුහුද තමන්ගේ පිය වංශය ලෙස ලොකු අය මෙන්ම කුඩා අයත් එක එක දොරටුව ගැන පස ඇට දැමුවෝය. නැගෙනහිර පැත්තේ පස ඇටය වැටුණේ ෂෙලමියාටය. එයින්පසු ඔහුගේ පුත් නැනවත් මන්ත්‍රීවරයෙකු වූ ශෙකරියා ගැන පස ඇට දැමුවෝය. ඔහුගේ පස ඇටය වැටුණේ උතුරු පැත්තටය. ඕබෙද් ඒදොම්ට වැටුණේ දකුණු පැත්තය. ඔහුගේ පුත්‍රයන්ට වැටුණේ භාණ්ඩාගාරය. බස්නාහිර පැත්තේ නගින මාවතෙහි තිබෙන ශල්ලිකෙත් දොරටුව ශුප්පීම්ටත් හෝසාටත් වැටුණේය. දොරටු පාරකයෝ මාරුවෙන් මාරුවට සිටියෝය. නැගෙනහිරට සිටියේ ලෙවීවරු 6 දෙනෙක්ය. උතුරට දවසට 4 දෙනෙක්ය. දකුණට දවසට 4 දෙනෙක්ය. භාණ්ඩාගාරයේ ළඟ 2 දෙනාය. බස්නාහිරට බරාදේ ළඟ මාවතේ 4 දෙනෙක්ය. බරාදේහි 2 දෙනෙක්ය. කොරාගේ පුත්‍රයන්ගෙන්ද මෙරාරිගේ පුත්‍රයන්ගෙන්ද තෝරාගත් දොරටු පාලකයන්ගේ පන්ති මේවාය. දේව මාලිගාවේ වෙනත් යුතුකම්. අනික් ලෙවීවරුන්ගෙන් අයියා දෙවියන් වහන්සේගේ මාලිගාවේ ගබඩා සහ කැපකළ දේවල ගබඩා කෙරෙහි පත්ව සිටියේය. ලාදාන්ගේ වංශයේ ගෙර්ෂොන්වරුන්ගේ පුත්‍රයන් වන ලාදාන්ගේ පිය වංශවල ප්‍රධානියන් වූ සිටි ගේර්ෂොනිවය වූ ලාදාන්ගේ පුත්‍රයෝ නම් ජෙහෙයලී සහ ජෙහියලීගේ පුත්‍රයන් වූ සේතාම් සහ ඔහුගේ සහෝදර වූ ජෝවිල්ය. ඔහු සම්දනන් වහන්සේගේ මාලිගාවේ ගබඩා කෙරෙහි පත්වී සිටියෝය. අම්රාම්වරුත් ඒෂාර්වරුත් එබ්‍රෝන්වරුත් උෂියල්වරුත් වූෝය. මෝසෙස්ගේ පුත්‍රයා වන ගෙර්ෂුම්ගේ පුත් ෂෙබුයල් ගබඩාවල ප්‍රධානියව සිටියේය. එලියසර්ගෙන් පැවත ඔහුගේ සහෝදරයොත් සිටියෝය. ඔහුගේ පුත්‍රයා රෙහෙබියාය. ඔහුගේ පුත්‍රයා ජෙෂායාය. ඔහුගේ පුත්‍රයා ජෝරාම්ය. ඔහුගේ පුත්‍රයා චික්‍රිය. ඔහුගේ පුත්‍රයා ශෙලමුත්ය. මෙම ශෙලමුත් සහ ඔහුගේ සහෝදරයෝ දාවිත් රජු විසින්ද සහස්ත්‍රාධිපතීන්ව ශතාධිපතීන්ව සිටි පිය වංශවල ප්‍රධානීන් විසින්ද සේනාවේ අධිපතීන් විසින්ද කැපකරන ලද්දා වූ ශුද්ධ දේවල සියලු ගබඩා කෙරෙහි පත්ව සිටියෝය. ඔහු යුද්ධවලදී ලබාගත් කොල්ලයෙන් කොටසක් සමදනන් වහන්සේගේ මාලිගාව අලුත් වැඩියා කිරීම පිණිස කැප කළෝය. දිවසූරියා වූ සාමුවෙල්ද ඉෂ්කී පුත් සාවුල්ද නේර්ගේ පුත් අබ්නේර්ද ෂෙරුයාගේ පුත් ජෝවාබ්ද විසින් කැප කරන ලද සියල්ලත් කවුරුන් විසින් නොව කැප කරන ලද දේ ෂෙලමුත් සහ ඔහුගේ සහෝදරයන් යටතේ තිබුණේය. අනික් ලෙවීවරුන්ගේ යුතුකම් ඉෂාර්වරුන්ගෙන් කෙන්නියාද ඔහුගේ පුත්‍රයෝද පරිපාලන කටයුතු ගැන ඊස්ට්‍රයිල් වරුන්ගේ මුලාදේනියන් පහ
විනිශ්චයකාරයන්ව සිටියෝය. එබ්‍රන්වරුන්ගෙන් හෂබියාද ඔහුගේ සහෝදරයෝ දෙන බලපන්තයෝ 1700ක් බස්නාහිර දිශාවේ ජොර්දාන් ගඟින් මෙගොඩ සමිඳනන් වහන්සේ සම්බන්ධ දේ ගැනද රජුගේ පෙඩගෙනද ඊශ්‍රායල් වරුන් පාලනය කිරීමට පත්ව සිටියෝය. එබ්‍රන් වරුන්ගේ පිය පෙළපත් ප්‍රකාර එබ්‍රන් වරුන්ගේ ප්‍රධානියා නම් ජෙරියාය. දාවිත්ගේ රජකාලයෙහි 40 වෙනි අවුරුද්දේදී ඔවුන්ගෙන් විභාග කොට බලවන්ත මිනිසයෝ ගිලියද් ජාෂර්හි ඔවුන් අතරේ සිටිනු සම්භව වූහ. බලවන්තයන්ව පිය වංශවල ප්‍රධානියන්ව සිටි ඔහුගේ සහෝදරයෝ 2700ක් වූහ. දාවිත් රජ දෙවියන් වහන්සේ හා රජු සම්බන්ධ සියල්ල ගැන රූබන් වරුන්ද ගාද් වරුන්ද මනස්සේගේ අර්ධ ගෝත්‍රයද කෙරෙහි මුලාදෑනින් කොට ඔවුන් පත් කළේය. 27 වන පරිච්ඡේදය රජයේ නිලධාරීහෝ අවුරුද්දේ සියලු මාසවල මාසින් මාසයට තමන්ගේ නිල සේවාවන් මාරුවෙන් මාරුවට ඉටු කළා වූද පන්තිවල සියලු කාරණා ගැන රජට සේවය කළා වූද ඊශ්‍රායල් වරුන්ගේ පිය වංශවල ප්‍රධානීන්ගේ සහස්ත්‍රාධිපතීන්ගේ ශතාධිපතීන්ගේ ඔවුන්ගේ මුලාදෑනියන්ගේ ගණන නම් එක පන්තියට 24000ක්ය. පළමුවෙනි මාසයට පන්තිය කෙරෙහි ශබ්දියල්ගේ පුත් ජාෂුබයන් පත්ව සිටියේය. ඔහුගේ පන්තියෙහි 24000ක් සිටියෝය. ඔහු පෙරේෂ්වරුන්ගෙන් එක්කෙනෙකුව. පළමුවෙනි මාසයේ සේනාවල සියලු අධිපතීන්ගේ ප්‍රධානියව සිටියේය. දෙවැනි මාසයට පන්ති කෙරෙහි ආහෝහිය දෝදයි පත්ව සිටියේය. ඔහුගේ පන්තියේ මුලාදෑනියා මික්ලොත්ය. ඔහුගේ පන්තියෙහි 24000ක්ය. තුන්වැනි මාසයට තුන්වෙනි සේනාවේ අධිපතියා නම් පූජක වූ ජෙහෝයාදාගේ පුත්‍රයා වන ප්‍රධානියා වූ බෙනාය. ඔහුගේ පන්තියෙහි 24000ක් සිටියෝය. බෙනායා වනාහි 30 දෙනාගෙන් බලවන්තයව 30 දෙනා කෙරෙහි අධිපතියව සිටියේය. ඔහුගේ පුත් අම්මිසාදාබ් ඔහුගේ පන්තියේ සිටියේය. හතරවෙනි මාසයට හතරවෙනි අධිපතියා නම් ජෝවාබ්ගේ සහෝදර වූ අසාහෙල්ය. ඔහුට පසුව ඔහුගේ පුත් සෙබදියාය. ඔහුගේ පන්තියෙහි 24000ක් සිටියෝය. පස්වෙනි මාසයට පස්වෙනි අධිපතියා නම් ඉශ්වාහි ශම්හුත්ය. ඔහුගේ පන්තියෙහි 24000ක් සිටියෝය. හයවෙනි මාසයට හයවෙනි අධිපතියා නම් තෙකෝයිය එක්කීෂ්ගේ පුත් ඊරාය. ඔහුගේ පන්තියෙහි 24000ක් සිටියෝය. හත්වෙනි මාසයට හත්වෙනි අධිපතියා නම් එප්‍රායිම් වරුන්ගෙන් එක්කෙනෙකු වූ පෙලෝනීය හෙලෙෂ්ය. ඔහුගේ පන්තියෙහි 24000ක් සිටියෝය. අටවෙනි මාසයට අටවෙනි අධිපතියා නම් ශෙරාහි වරුන්ගෙන් එක්කෙනෙකු වූ හුෂාතීය සිබ්බෙකයිය. ඔහුගේ පන්තියෙහි 24000ක් සිටියේය. නවවෙනි මාසයට නවවෙනි අධිපතියා නම් බෙන්ජමින් වංශයට අයිති වූ අනාතෝතිය අබියේෂර්ය. ඔහුගේ පන්තියෙහි 24000ක් සිටියෝය. දසවෙනි මාසයට දසවෙනි අධිපතියා නම් ශිරාහි වරුන්ගෙන් එක්කෙනෙකු වූ නයිටෝපාතිය මහරයිය. ඔහුගේ පන්තියෙහි 24000ක් සිටියෝය. 11වෙනි මාසයට 11වෙනි අධිපතියා නම් එප්‍රායිම් වරුන්ගෙන් කෙනෙකු වූ පීරාතෝනිය බෙනායාය. ඔහුගේ පන්තියෙහි 24000ක් සිටියෝය. 12වෙනි මාසයට 12වෙනි අධිපතියා නම් ඔක්නියල්ගේ වංශයට අයිති නෙටෝපාතිය හෙල්දායිය. ඔහුගේ පන්තියෙහි 24000ක් සිටියෝය. තවද ඊශ්‍රායල් ගෝත්‍රවල ප්‍රධානියෝ නම් මෝහය. රූබන් වරුන්ට ආණ්ඩුකාරයව සිටියේ චික්‍රීගේ පුත් එලියසර්ය. සිමියන් වරුන්ට මයිකාගේ පුත් චෙපටියාය. ලෙවි වරුන්ට කෙමුවෙල්ගේ පුත් හෂබියාය. ආරුන් වංශයට ශාදොක්ය. ජුදා වරුන්ට දාවිද්ගේ සහෝදරයෙකු වූ එලියුය. ඉස්සාකර් වරුන්ට මිකාኤල්ගේ පුත් ඔම්රිය. සාබුලොන් වරුන්ට ඔබදියාගේ පුත් ඉශ්මාය. නප්තලි වරුන්ට අස්රියල්ගේ පුත් ජෙරිමොත්ය. එප්‍රායිම් වරුන්ට අචෂියාගේ පුත් හෝෂයාය. මනස්සේගේ අර්ධ ගෝත්‍රයට පෙදායාගේ පුත් ජෝවිල්ය. ගිලියද්දි සිටි මනස්සේගේ අර්ධ ගෝත්‍රයට ශෙකරියාගේ පුත් ඉද්දෝය. බෙන්ජමින් වරුන්ට අබිනේර්ගේ පුත් ජයසීයෙල්ය. දාන් වරුන්ට ජෙරෝහාම්ගේ පුත් අශරියෙල්. ඊශ්‍රායල් ගෝත්‍රවල අධිපතියෝ මෝහය. එහෙත් ආසේ තාරකමෙන් ඊශ්‍රායල් වරුන් වැඩි කරන්නෙමින් සමිඳනන් වහන්සේ කියා තිබුණු නිසා 20 අවුරුදු වයසේ පටන් ඊට බාල වූ තැනැත්තන් දාවිද් ගණන් කළේ නැත. ශෙරුයාගේ පුත් ජෝවාබ් සෙනග ගණන් කරන්න පටන්ගත් නමුත් එය අවසන් කළේ නැත. තවද ඒ ගැන ඊශ්‍රායල් පිට උදහස පැමිණියේය. ඒ ගණනද දාවිද් රජුගේ වාර්තා පොතේ ඇතුළත් නොකරන ලද්දේය. රජුගේ ගබඩා පාලකයෝ රජුගේ ගබඩා කෙරෙහි
අදියෙල්ගේ පුත් අශ්මාපැත් පත්ව සිටියේය. පිටිසර පළාත්වලද නුවරවලද ගම්වලද බලකොටුවලද පිහිටි ගබඩා කෙරෙහි උෂ්‍යයාගේ පුත් ජොනතන් පත්ව සිටියේය. ගෝවිතැන් කිරීමට කැත්තුල වැඩ කළවුන් කෙරෙහි කෙලුප්ගේ පුත් එස්රී පත්ව සිටියේය. මෙදිවතු කෙරෙහි රාමාදී ශිමී පත්ව සිටියේය. මිදිවතුවල තිබුණු මුද්‍රික ගබඩා කෙරෙහි චිප්නීය ශබ්දී පත්ව සිටියේය. ආතරටේ තිබුණු ඔලීව ගස්ද අත්තිකා ගස්ද කෙරෙහි ගෙදරීය බාල් හනන් පත්ව සිටියේය. තෙල් ගබඩා කෙරෙහි ජෝවාෂ් පත්ව සිටියේය. චාරුන්හි තනි බිම්වල සිටි ගවයන් කෙරෙහි ශාරෝණීය චිත්‍රයිද වෙටියාවත්තුල සිටි ගවයන් කෙරෙහි අද්දයිගේ පුල් ශාපාද්ද පත්ව සිටියෝය. වටුවන් කෙරෙහි ඉස්මායිලීය ඕබෙල්ද කොටලුවන් කෙරෙහි මෙරානුතීය ජිදයාද එළු බැටලු පට්ටි කෙරෙහි අග්‍රිය ජාසිස්ද පත්ව සිටියෝය. ඒ සියල්ලෝ දාවිත් රජුගේ සම්පත්වල අධිපතියන්ව සිටියෝය. රජුගේ මන්ත්‍රීවරයෝ දාවිත්ගේ මාමා වූ ජොනතන් මන්ත්‍රීවරයෙකුව තේරුම් ඇති මනුෂ්‍යයෙකුව ලේකම් කෙනෙකුව සිටියේය. අක්මොනීගේ පුත් ජෙහියල් රජුගේ පුත්‍රයන් සමග සිටියේය. අවිතෝපෙල් වනාහි රජුගේ මන්ත්‍රීවරයව සිටියේය. අරකීය හූෂයි රජුගේ මිත්‍රයා විය. අවිතෝපෙල් ළඟ බෙනායාගේ පුත් ජෙහෝයාදා සහ අවියාතරද මන්ත්‍රීවරයන්ව සිටියෝය. රජුගේ සේනාපතියා ජෝවාබ්ය. 28 වන පරිච්ඡේදය දේව මාලිගාව සෑදීමට විධිවිධාන. දාවිත් ඊශ්‍රායෙල්හි සියලු අධිපතීන් වන ගෝත්‍රවල අධිපතීන්ද රජුට සේවය කළ පන්තිවල අධිපතීන්ද ශාස්ත්‍රාධිපතීන්ද ශතාධිපතීන්ද රජුටත් ඔහුගේ පුත්‍රයන්ටත් අයිති සියලු වස්තු සම්පත්වල අධිපතීන්ද ඇමතියන් සහ බලවන්තයෝ සියලු බලවන්ත යුද්ධ භටයනුත් සමග ජෙරුසලමට කැඳවා ගත්තේය. එකල දාවිත් රජු නැගිට සිට කතා කොට මාගේ සහෝදරයනි මාගේ ජනයනි මට සවන් දෙන්න. සමිතනන් වහන්සේගේ ගිවිසුම් කරඬුව තබන පිණිස එනම් අපේ දෙවියන් වහන්සේට වැඩවිසීම පිණිස ස්ථීර නිවාසයක් ගොඩනගන්න මම අදහස් කළෙමි. එය ගොඩනැගීමට මා විසින් සෝදනම් කරනු ලැබ තිබුණේය. ඒ දෙවියන් වහන්සේ මට කතා කොට නොබ මාගේ නාමයට මාලිගාවක් ගොඩ නොනගන්නෙහිය. මන්ද නොබ රණකාවේ මනුෂ්‍යයෙකි. නොබ ලේ වැගිරෙව්වෙහි යැයි වදාළ සේක. එහෙත් ඊශ්‍රායෙල් වරුන් කෙරෙහි සදහටම රජ කෙනෙකුව සිටීමට ඊශ්‍රායෙල්ගේ දෙවිසමිදනන් වහන්සේ මාගේ පියාගේ මුළු වංශයෙන් මා තෝරාගත් සේක. මන්ද උන්වහන්සේ ජුදාද ජුදාගේ වංශයෙන් මාගේ පියාගේ පවුලද අධිපතිකමට තෝරාගෙන සියලු ඊශ්‍රායෙල් වරුන් කෙරෙහි රජකමට මාපත් කරන්න මාගේ පියාගේ පුත්‍රයන් අතරින් මා කෙරෙහි ප්‍රසන්න වූ සේක. සමිදනන් වහන්සේ මට බොහෝ පුත්‍රයන් දුන් සේක. එහි ඊශ්‍රායෙල් වරුන් කෙරෙහි සමිදනන් වහන්සේගේ රජකම් කිරීමේ සිංහාසනයේ හිඳින පිණිස මාගේ සියලු පුත්‍රයන් අතරින් මාගේ පුත් සලමොන් තෝරාගත් සේක. උන්වහන්සේ මට කතා කොට නොබේ පුත් සලමොන්ම මාගේ මාලිගාවද මණ්ඩපයේද සාදන්නේය. මන්ද මාගේ පුත්‍රයෙකු කොට මම ඔහු තෝරා ගතිමි. මම ඔහුට පියෙක් වන්නෙමි. අද දවසේ මෙන් ඔහු මාගේ ආඥාද විනිශ්චයද රක්ෂා කරමින් ස්ථීරව සිටියොත් ඔහුගේ රජකම සදහටම ස්ථිර කරන්නමී වදාළ සේක. ඉතින් ඔබ මේ හොඳ දේශය භුක්ති විඳ ඔබට පසුව ඔබේ පුත්‍රයන්ට එය සදහටම උරුම කර දෙන පිණිස ඔබේ දෙවිසමිදනන් වහන්සේගේ සියලු ආඥා පිළිපදමින් ඒ වස්වයන්න කියා සමිදනන් වහන්සේගේ සභාව වන සියලු ඊශ්‍රායෙල් වරුන්ගේ ඇස් ඉදිරිපිටද දෙවියන් වහන්සේට ඇසෙන ලෙසද මම ඔබට අවවාද කරමි. සලමුන් මාගේ පුත්‍රය ඔබ ඔබේ පියාගේ දෙවියන් වහන්සේ දින හැඳිනගෙන මුළු හෘදයෙන් හා සම්පූර්ණ කැමැත්තෙන් උන්වහන්සේට මෙහෙ කරන්න. මන්ද සමිදනන් වහන්සේ සියලු සිත් විමසා අපේ සිතුම් පැතුම් තේරුම් ගන්න සේක. මන්ද ඔබ උන්වහන්සේ සොයන්නේ නම් උන්වහන්සේ ඔබට සම්භවනු ඇත. එහෙත් යම් හේකින් ඔබ උන්වහන්සේ අත්හැරියොත් උන්වහන්සේ ඔබ සදහටම අහක දමනු ඇත. ඒ නිසා මෙය සිතර ගන්න. මන්ද යුද්ධ ස්ථානයක් වන පිණිස දේව මාලිගාවක් ගොඩනැගීමට සමිදනන් වහන්සේ ඔබ තෝරාගෙන සිටින සේක. ශක්තිමත්ව සිට එය කරන්නයි කීය. එවිට දාවිත් දේව මාලිගාවේ දුවර මණ්ඩපයත් එහි ගෙවලත් එහි කපඩාවලත් එහි යුඩු මහල්වලත් එහි ඇතුළු ගෙවලත් කරුණාසනයේ ගෙයි සැලැස්මද තමාගේ හිතේ තිබුණු සියල්ල වන සමිදනන් වහන්සේගේ මාලිගාවේ මණ්ඩපවලත් වටකාමරවලත් දෙවියන් වහන්සේගේ මාලිගාවේ
ගබඩාවලත් කැප කරන ලද දේ තිබූ ගබඩාවලත් පූජකයන්ගේද ලෙවිවරුන්ගේද පන්තිවලත් උන්වහන්සේගේ මාලිගාවේ මෙහෙය පිණිස සියලු කර්මාන්තවලත් උන්වහන්සේගේ මාලිගාවේ මෙහෙය පිණිස සියලු බඩුවලත් සැලැස්මද තමාගේ පුත් සලමොන්ට දුන්හිය. එක එක සේවයේ සියලු රන් බඩුවල සැලැස්මද රන්වල බරද සියලු රිදී බඩුවල සැලැස්මද එක එක සේවයේ සියලු බඩුවල බරද රන් පහන් රුක්වලත් ඒවායේ රන් පහන්වලත් බරද එක එක පහන් රුකේ එහි පහන්වලත් බරද රිදී පහන් රුක්වලත් එක එක පහන් රුකේ වැඩ ලෙස එක එකී සහ ඒවායේ පහන්වලත් බරද පිදීමේ රොටි තබන එක එක මේසේ රන් බරද රිදී මේසවලට රිදී බරද පවිත්‍ර රන් මස්කෝකුවලත් තාලිවලත් පාත්‍රවලත් රන් කුසලානවලත් සැලැස්මුද එක එක කුසලානයේ බරද රිදී කුසලානවල සැලැස්මුද එක එක කුසලානයේ බරද පවිත්‍ර රන්දුම් පූජාසනයේ සැලැස්මුද බරද පියාපත් දිගහැරෙන උන්වහන්සේගේ ගිවිසුම් කරඬුව වසා ගන්න රන් කෙරුම් ප්‍රතියේ සැලැස්මුද ඊ අදුන්නේය. මේ සටහනින් සියලු වැඩ තේරුම් කර දුන් සමිඳුන් වහන්සේගේ අතින් මාලවා සියල්ලම ලියවා තිබේයයි දාවිද් කීවේය. තවද දාවිද් තමාගේ පුත් සලමොන්ට කතා කොට ඔබ ශක්තිමත්ව ධෛර්ය සම්පන්නව සිට එය ඉෂ්ට කරන්න බිය නොවන්න නොකැළඹෙන්න මන්ද මාගේ දෙවියන් වහන්සේ වන දෙවි සමිඳුන් වහන්සේ ඔබ සමග වැඩවසන සේක. සමිඳුන් වහන්සේගේ මාලිගාවේ මෙහෙය පිණිස සියලු කර්මාන්ත නිම වනතුරු උන්වහන්සේ ඔබෙන් ඉවත් නොවන සේක. ඔබත් නොහරින සේක. ඇරත් පූජකයන්ගේද ලෙවිවරුන්ගේද පන්තිවල අය දෙවියන් වහන්සේගේ මාලිගාවේ සියලු වැඩ පිණිස සිටිතේ. සියලු කටයුතුවලදී සියලු ආකාර වැඩට දක්ෂකමද කැමැත්තද ඇති හැම දෙනාද ඔබ සමග සිටිති. ඇරත් අධිපතියෝ මුළු සෙනකත් ඔබේ අඬට මුළුමනින් යටත් වන්නෝ යයි කිවේය. 29 වන පරිච්ඡේදය. දෛව මාලිගාව ගොඩනැගීමට දුන් පුද පඬුරු. දාවිද් රජු මුළු සභාවට කතා කොට දෙවියන් වහන්සේ විසින් තෝරාගනු ලැබූ ඒකම තැනැත්තා වන මාගේ පුත් සලමොන් තවම ලාබාලය. කාර්ය නම් බරපතලය. මන්ද මාලිගාව මනුෂ්‍යයට නොව දෙවිසමිඳුන් වහන්සේටය. එබැවින් මාගේ මුළු ශක්තියෙන් මාගේ දෙවියන් වහන්සේගේ මාලිගාව ගැන රන් වැඩට රන්ද රිදී වැඩට රිදීද ලෝකඩ වැඩට ලෝකඩද යකඩ වැඩට යකඩද දී වැඩට ලීද නකමාණික්‍යද බැඳීමට ගල්ද ඔබ්බනු පිණිස ගල්ද විසිතුරු ගල්ද සියලු ආකාර මැණික් ගල්ද කිරිගරුඬ ගල්ද බොහෝ සීම සූදානම් කළෙමි. තවද ශුද්ධ මාලිගාවට මා විසින් සපයනු ලැබ තිබෙන සියල්ලට අමතරව මාගේ දෙවියන් වහන්සේගේ මාලිගාව කෙරෙහි ඇති මාගේ ලැතිකම නිසා මාගේම සම්පත වන රන්ද රෙදීද මාගේ දෙවියන් වහන්සේගේ මාලිගාවට දුන්නෙමි. එනම් මාලිගාවේ බිත්ති වසලන පිණිසද රන් වැඩවලට රෙදී වැඩවලටත් කාර්මිකයන්ගේ සියලු වැඩවලට පාවිච්චි කරන පිණිසද ඕපීරි රන් මෙට්‍රික් ටොන් 100කුත් පවිත්‍ර කළ රිදී මෙට්‍රික් ටොන් 240කුත් දුන්නෙමි. ඉතින් අද සේවය සඳහා කැමැත්තෙන්ම සමිඳුන් වහන්සේට පූජා කරන්නේ වෙන කවරෙක්දයි කීවේය. එවිට පිය වංශවල අධිපතියුද ඊශ්‍රායෙල් ගෝත්‍රවල අධිපතියුද ශාස්ත්‍රාධිපතියුද චතාධිපතියුද රාජකාරිය අධිපතියුද කැමැත්තෙන්ම පඬුරු ඔප්පු කරමින් දෙවියන් වහන්සේගේ මාලිගාවේ සේවයට රන් මෙට්‍රික් ටොන් 170ට වැඩි ගණනකුත් රිදී මෙට්‍රික් ටොන් 340කට වැඩි ගණනකුත් ලෝකඩ මෙට්‍රික් ටොන් 620ක් පමණකුත් යකඩ මෙට්‍රික් ටොන් 3400කට වැඩි ගණනකුත් දුන්නෝය. අනර්ග මැණික් ගල් ඇත්තෝද ගෙර්ෂොනීය ජෙහියෙල් අතෙන් ඒවා සමිඳුන් වහන්සේගේ මාලිගාවේ ගබඩාවට දුන්නෝය. සෙනඟ එසේ කැමැත්තෙන්ම ඒවා ඔප්පු කළ බැවින් ඔවුහු ප්‍රීති වුණෝය. මන්ද ඔවුන් අවංක සිතකින් සමිඳුන් වහන්සේට ඒවා පූජා කළ බැවිනි. දාවිද් රජුද එමහත් ප්‍රීතියකට පත්විය. දාවිද් රජු සමිඳුන් පැසසීම. දාවිද් මුළු සභාව ඉදිරියෙහි සමිඳුන් වහන්සේට ප්‍රශංසා කරමින් කතා කොට මෙසේ කීවේය. අපේ පියවන ඊශ්‍රායෙල් වරුන්ගේ දෙවි සමිඳුන් වහන්සේ ඔබට සදාහටම ප්‍රශංසා වේවා. සමිඳුන් වහන්සේ ශ්‍රේෂ්ඨත්වයේද බල පරාක්‍රමයේද තේජසයේද තේජසද වික්‍රමයේද මහිමයේද අයත් ඔබටය. මන්ද ස්වර්ගයේහි පොළොවේහි ඇති සියල්ල ඔබේය. සමිඳුන් වහන්සේ රාජ්‍යත් ඔබට අයිතිය. ඔබ සියල්ල කෙරෙහි විශිෂ්ට ලෙස උසස්ව සිටින සේක. වස්තුවද
ගෞරවයද පැමිණෙන්නේ ඔබෙන්ය. ඔබ සියල්ල පාලනය කරන සේක. බලයද පරාක්‍රමයද ඔබ අතෙහිය. සියල්ලන් උසස් කරන්නටත් ශක්තිමත් කරන්නටත් බලය තිබෙන්නේ ඔබ අතෙහිය. එබැවින් අපේ දෙවියන් වහන්ස අපි ඔබට ස්තුති කරමින් ඔබේ තේජාන්විත නාමය වර්ණනා කරමු. ඒත් මේ ආකාරයෙන් ඔබට මේවා ඔප්පු කිරීමට පොහොසත් වූ මමත් මාගේ සෙනගත් කවුරුද මන්ද සියල්ලම පැමිණෙන්නේ ඔබෙන්ය. ඔබේම දෙයින් අපි ඔබට දුනිමු. මන්ද අපේ සියලු පියවරුන් මෙන් අපි ඔබ ඉදිරියෙහි ආගන්තුකයන් වහ කලක් නේවාසිකයන්ව සිටිමු. පොළවේ අපේ ආයු කාලය සෙවණැල්ලක් මෙන් ගෙවීයයි. බලාපොරොත්තුවක්ද අපට නැතිය. අපේ දෙවිසුන්දනන් වහන්සේ ඔබේ ශුද්ධ නාමය උදෙසා ඔබට දේව මාලිගාවක් ගොඩනැගීමට අප විසින්ම සූදානම් කරන ලද මේ මහත් ද්‍රව්‍ය රාශිය පැමිණෙන්නේ ඔබ අතින්ය. සියල්ලම ඔබේය. මාගේ දෙවියන් වහන්සේ ඔබ සිත සෝදිසි කරන බවත් අවංකකමට ප්‍රසන්න බවත් දනිමි. මම වනාහි මාගේ සිතේ අවංකකමෙන් මේ සියල්ල කැමැත්තෙන්ම ඔප්පු කළෙමි. දැන් මෙහි සිටින ඔබේ සෙනගද සතුටු වූහින් ඔබට පඬුරු පූජා කරන බව ප්‍රීතියෙන් සිටිමි. අපේ පියවරුන් වූ ආබ්‍රහම්ගේද ඊසාක්ගේද ඊශ්‍රායල්ගේද දෙවිසමිදනන් වහන්සේ මේ අදහස් සහ කල්පනා ඔබේ සෙනගගේ සිත්වල සදහටම පිහිටුවා. ඔවුන්ගේ සිත් ඔබ වෙතම නමාගත මැනව. ඔබේ ආඥාද ශික්ෂාද පනද්ද පිළිපදින්නටත් මේ සියල්ලම ඉෂ්ට කරන්නටත් මා සූදානම් කර තිබෙන මාලිගාව ගොඩනගන්නටත් මාගේ පුත් සලමුන්ට ස්ථීර සිතක් දුන වෙනව. එවිට දාවිද් මුළු සභාවට කතා කොට ඔබේ දෙවිසමිදනන් වහන්සේට ප්‍රශංසා කරන්නයි කීය. මුළු සභාවද තමන්ගේ පියවරුන්ගේ දෙවිසමිදනන් වහන්සේට ප්‍රශංසා කරමින් හිස නමා සමිදනන් වහන්සේට රජුටත් වැන්දෝය. ඒ දවසට පසුදා ඊශ්‍රායල්වරු සමිදනන් වහන්සේට පූජා ඔප්පු කරමින් ගොනුන් දහසකුත් බැටළුවන් දහසකුත් බැටළුවස්සන් දහසකුත් දවන පූජා කොටද ඒවා සමග පානීය පූජාද වෙනත් පූජාද බොහෝ සෙයින්ව සියලු ඊශ්‍රායල්වරුන් උදෙසා සමිදනන් වහන්සේට ඔප්පු කළෝය. සලමුන් රජකමට පැමිණීම. ඔවුහු ඒ දවසේ සමිදනන් වහන්සේ ඉදිරියෙහි එමහත් සන්තෝෂයෙන් ආහාරපාන භුක්ති වින්දාහ. එන් පසු දෙවනවර දාවිද්ගේ පුත් සලමොන් රජකමට පත් කළෝය. තවද ඔහු සමිදනන් වහන්සේ උදෙසා ඔහු ප්‍රධානාධිපතියා කොටද චාදුක් පූජකයා කොටද ආලේප කළෝය. එවිට සලමොන් තමාගේ පිය වූ දාවිද් වෙනුවට රජව සමිදනන් වහන්සේගේ සිංහාසනයේ හිඳ සමෘද්ධිපත් විය. සියලු ඊශ්‍රායල්වරු ඔහුට කීකරු වූහ. සියලු අධිපතියෝද බලවන්තයෝද දාවිද් රජුගේ සියලු පුත්‍රයෝද සලමොන් රජුට පක්ෂපාතීව සිටින්න පුරුදු වූහ. සමිදනන් වහන්සේද මුළු ඊශ්‍රායල්වරුන්ගේ ඇස් සමුයෙහි සලමොන් එතා උසස් කොට ඊශ්‍රායල්හි ඔහුට පළමුවෙන් සිටි කිසි රජෙකුට නොතිබුණු පරිද්දෙන් ඔහුට රාජෛශ්වර්යය දුන් සේක. ජෙස්සේගේ පුත් දාවිද් රජු මුළු ඊශ්‍රායල් ජනයා පාලනය කළේය. ඔහු ඊශ්‍රායල්වරුන් පාලනය කළ කාලය 40 අවුරුද්දකි. ඔහු හෙබ්‍රෝන්හි 7 අවුරුද්දක්ද ජෙරුසලමෙහි 33 අවුරුද්දක්ද රජකම් කළේය. ඔහු වයසෙන්ද වත්සුවෙන්ද ගෞරවයෙන්ද පූර්ණ දීර්ඝායු වළඳා මරණයට පත්විය. ඔහුගේ පුත් සලමුන් ඔහු වෙනුවට රජකම් කළේය. මුලපටන් අන්තිම දක්වා දාවිද් රජුගේ පුවත් එනම් ඔහුගේ රාජ්‍ය පාලනයද බලවන්තකම්ද ඔහුටත් ඊශ්‍රායල්වරුන්ටත් දේශවල සියලු රාජ්‍යවලටත් සිදු වූ කාරණාද යන සියල්ල දිවසිවර සාමුවෙල්ගේද දිවසිවර නාතාන්ගේද දිවසිවර ගාද්ගේද පුරාවෘත ග්‍රන්ථවලදී ඇතිවේ.